good morning today. අද අපි ඔයාලට කරන්නේ ඔයගලගේ අච්චු පොතේ 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවල කියන පාඩම. හරි? එතකොට මේ පාඩමේ ඔයාලට තියෙනවා අපේ ශරීරයේ සැකැස්ම ගැන. අපේ ශරීරය අපේ විතරක් නෙමෙයි මේ පිටින් ඉන්න සියලුම ජීවීන්ගේ කොහොමද මේ දේහ ගොඩනැගිලා තියෙන්නේ? කොහොමද ඒගොල්ලන්ගේ ශරීර ගොඩනැගිලා තියෙන්නේ මොනවා වලින්ද හැදිලා තියෙන්නේ කියන දේ තමයි මූලික වශයෙන් මේ පාඩමේදී ඔයාලා කතා කරන්නේ. එතකොට අපි මේ ඉගෙන ගන්නකොට පුතේ අපේ ප්‍රධානම දේ අපි ඉගෙන ගන්න සෛලය. සෛලය. මොකද්ද මේ සෛලය? සෛලය අපි කියනවා මේ ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය. කියන්නේ මේ හැම දෙයකම තනුම් ඒකකය වෙන්නේ සෛලය. එතකොට මේ සෛල වලින් තමයි අපි හැමෝම එකිනෙක එක් සංවිධාන මට්ටම් ඔස්සේ අපි හැමෝම ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ සෛල වලින්. එතකොට මොකද වෙන්නේ? සෛලය මම කිව්වා ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකක. ඒතර ඔයාලා ඉගෙන ගත්ත ශුද්‍ර ජීවීන් ගැන. ඒතර මේ ශුද්‍ර ජීවීන් සමහරු ඉන්නවා එයාලගේ මුළු දේහයම එක සෛලයයි. නේද? එයාලගේ මුළු දේහයම එක සෛලයයි. ඒතකොට මේ එක සෛලය ඇතුලේ එයාලා ශ්වසනය කරනවා, ආහාර ජීර්ණය කරනවා, එතකොට ප්‍රජනනය කරනවා, බහිස්රාවය කරනවා. ඒතර මේ සෛලය ඇතුලේ එයාලා අපි කරන ජීව ක්‍රියාවලින් ඔක්කොම සිද්ධ කරනවා. හැබැයි අපි එහෙමද? අපේ ශරීරය ගත්තොත් සෛල තියෙන ප්‍රමාණය ගණන් කරලා ඉවර කරන්න බෑ. හැබැයි එහෙම සෛල ගොඩකින් හැදිලා අපි ආහාර ජීර්ණය, ශ්වසනය, එතකොට ප්‍රජනනය, බහිස්රාවය ඔය කියන හැමදේම අපි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා අර තනි සෛලයකින් කරන දේම තමයි මේ අපි ලොකුවට හැදුනට කරන්නේ. ඒත් අපි ඒක සෛලික ජීවියෙකේ යාගේ සෛලිය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය එහෙමයි. අපේ ඇතුලේ සත්තු, ශාක හැමෝම ඇතුලේ එයාලගේ ජීව ක්‍රියාවලිත් ඒ විදිහට සිද්ධ වෙනවා. අපි දැන් බලන්න යන්නේ මේ අපේ මේ දේහය හැදලා තියෙන සංවිධාන මට්ටම් ගැන. එතකොට ඒකේ මුලින්ම ඉන්නේ සෛලය. ඒකේ මුලින්ම ඉන්නේ සෛලය. කරගම් පොඩිම ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක. එතකොට සෛල වලින් පස්සේ සෛල කිහිපයක් එකට එකතු වෙලා හැදෙනවා පටකයක්. අපි කියනවා යම්කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා ඒකරාශී වෙච්ච සෛල සමූහයක් තමයි පටකයක් කියන්නේ. නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා ඒකරාශී වෙච්ච සෛල සමූහයක්. සෛල ටිකක් එකතු වෙලා පටකයක් හදනවා මොකක් හරි ක්‍රියාවක් කරන්න. ඒතර උදාහරණයක් විදිහට අපි ගමු අපේ ශරීරයේ තියෙන පේශි පටක. ඒතර පේශි පටක හැදලා තියෙන සෛල පේශි සෛල එකතු වෙලා පේශි පටකයක් වෙනවා. ඒතර පේශි පටකේ කාර්ය වෙන්නේ චලන දැක්වීමනේ. එතකොට ඒ කාර්ය සඳහා තමයි පේශි සෛල එක රාශී වෙලා පටකය හදලා තියෙන්නේ. එතකොට ශාකයක ගත්තොත් අපි ගමු ෆ්ලෝයම් පටකය. එතකොට ෆ්ලෝයම් සහ සෛලම පටක කියලා තියෙනවා. ඒ වලින් කරන්නේ ජලය සහ ශාකය තුළ ජලය සහ ආහාර පරිවහනය කරනවා. එතකොට විවිධ වූ සෛල වර්ග එකතු වෙලා ඔන්න ආහාර ගෙනියන කාර්ය සඳහා ජලය ගෙනියන කාර්ය සඳහා පටකයක් නිර්මාණය වෙලා යම්කිසි නිශ්චිත කාර්යයක් සඳහා ඒකරාශී වූ හැඩගැසුණු සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වනවා. ඒතර මේ පටකයේ සමහර වෙලාවට තියෙන ඔක්කොම සෛල එකම වගේ සෛල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක જાතියේ සෛල ගොඩාක් එකතු වෙලා එක පටකයක් හදලා වෙන්න පුළුවන්. එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්. ඒතර සෛල තිබ්බා. එයා තමයි ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය. එයා එකතු වෙලා හදන පටක. මේ පටක එකතු වෙලා හැදෙනවා අවයව. පටක එකතු වෙලා හැදෙනවා අවයව. ඒතර අපි ගමුකෝ අවයවයක් අපි ගමු අපේ ආමාශය. අපේ ආමාශය ඔයාලා දන්නවා ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන අවයවයක්. ඒතර මේ අවයවය හැදලා තියෙනවා දැන් ආමාශය කියන්නේ පේශි වලින් හැදිච්ච එකක්. එතකොට ඒකට ඔන්න පේශි පටකය සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට ආමාශය රුධිරේ එන්න එපා. ඔන්න රුධිර පටකය සම්බන්ධ වෙලා තියෙනවා. අර ඒ වගේ පටක කිහිපයක් එකට එකතු වෙලා තමයි අවයවයක් හැදෙන්නේ.
පටක කිහිපයක් එකට එකතු වෙලා හැදෙනවා අවයවයක්. ඊට පස්සේ අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. උදාහරණයක් විදිහට මෙන්න ආහාර ජීර්ණ පද්ධති. ඒතර තියෙනවා ආමාශය කියන අවයවය, අක්මාව කියන අවයවය, මහා බඩවැල් මහා ආන්ත්‍රය කියන අවයවය, කුඩා ආන්ත්‍රය කියන අවයවය. ඒ අවයව ඔක්කොම එකතු වෙලා වුණ එක පද්ධතියක් හැදිලා. හරි. ඊපස්සේ පද්ධතිය ඔන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය. මේ අපේ ශ්වසන පද්ධතිය. තව තියෙනවා බහිස්රාවී පද්ධතිය, තව ස්නායු පද්ධතිය, උදර සංසරණ පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, ඔය වගේ පද්ධති ගොඩාක් එකතු වෙලා හැදෙන අවසානයේ මේ ඉන්න අපි ජීවියා කියන කෙනා. ඒකට ඕක තමයි අපි කතා කරන්නේ දේහයේ සංවිධාන මට්ටම්. සෛල වලින් පටක, පටක වලින් අවයව, අවයව වලින් පද්ධති, පද්ධති වලින් ජීවියා. ඔන්න ඕක තමයි දේහයේ සංවිධාන මට්ටම. ඕක මිනිස්සුන්ට මේ පිට විතරක් පොදු දෙයක් නෙමෙයි. සතුන්, ශුද්‍ර ජීවීන්, ශාක මේ හැමෝටම පොදු දේ ඕකද. ශාකවල ගත්තොත් ඔයාලා ඉගෙන ගන්නවා ශාකවල මූල පද්ධතිය. ඔන්න එක පද්ධතියක්. ඒතර ශාකවල මුලින් උඩ තියෙන කොටස, පසෙන් උඩ තියෙන කොටස අපි කියනවා ප්‍රරෝහ පද්ධතිය. ඒතර ප්‍රරෝහ පද්ධතියයි මූල පද්ධතියයි එකතු වෙලා තනි ශාකයක් හැදිලා. එක පද්ධති කිහිපයක් එකතු වෙලා හැදෙනවා ජීවි. එතකොට ඒ වගේ ඒක තමයි එතකොට දේහයේ සංවිධාන මට්ටම. සෛල වලින් පටක, පටක වලින් අවයව, අවයව වලින් පද්ධති, පද්ධති වලින් ජීවියා. හරි. එතකොට මම ඔයාලට කිව්වා අපේ ශරීරයේ පද්ධති ගැන කතා කරොත් එහෙම පද්ධති ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, උදර සංසරණ පද්ධතිය, පේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, ඔය වගේ පද්ධති සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා අපේ ශරීරය තුල. දැන් අපි කතා කරන්න යන්නේ මේ පද්ධති දෙකක් ගැන. ඒ තමයි ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි. මේ පද්ධති දෙක කරාම ඔයාලගේ මේ පාඩම ඉවර වෙනවා. ඒතකොට ආරම්භයේ තිබ්බ අපේ දේහය කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ? දේහයේ සංවිධාන මට්ටම. ඊට පස්සේ එතනින් අපි පද්ධතිය කියන කොටස තෝරගෙන මේ අපේ ශරීරයේ තියෙන ප්‍රධාන පද්ධති දෙකක් ගැන මේ පාඩමේ අපි කතා කරනවා. හොඳද? එතකොට අපි මුලින්ම කතා කරමු ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය ඇත්තටම ප්‍රධාන කාර්යයන් දෙකක් වෙනවා. එකක් තමයි අපි කන සංකීර්ණ ආහාර. අපි කන කෑම කන්නේ ඒ කෑම වලින් අපි ගන්න පෝෂකාරයන් අපි ඒව අවශෝෂණය කරගන්නවා. ඒක නේ අපි කරන්නේ කෑම කද්දී. නැත්නම් නිකන් අපි බඩගින්නට තමයි කන්නේ. හැබැයි ශරීරයට ආහාර අවශ්‍ය වෙන්නේ ඒ දේවල් නිසා. අපි මේ කන සංකීර්ණ ආහාර අපිට ඒ විදිහටම අවශෝෂණය කරගන්න අවශෝෂණය කරගන්න බෑ. අපේ ශරීරයට ගන්න බෑ. ඒවා අපි ගන්න සංකීර්ණ දේවල් සරල කරන්න ඕනේ. අපි කන සංකීර්ණ දේවල් සරල කරාම තමයි අපේ ශරීරයට ඒවා උරා ගන්න අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට ආහාර ජීර්ණ පද්ධතියේ සිද්ධ වෙන ප්‍රධානම කාර්යය තමයි අපි කන සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම. ආහාර ජීර්ණයේ ප්‍රධානම කාර්යය. ඊළඟට දැන් සරල වුණාට වැඩක් නැහැ. ඒවා හැමම බුද්ධ මාර්ගයෙන් පිට වෙලා ගියොත් කොච්චර කෑවත් වැඩක් නැහැ. බුද්ධ මාර්ගය හරහා යනවා තමයි. හැබැයි ඒ යන්නේ අවශ්‍ය දේවල් අවශෝෂණය කරගත්තට පස්සේ ඉතුරු වෙන අපද්‍රව්‍ය ටිකයි ඒ යන්නේ. එතකොට අර සරල කරපු ආහාර වලින් ශරීරයට අවශ්‍ය ටික ශරීරය උරා ගන්නවා. ඒක තමයි දෙවෙනි කාර්යය. පළවෙනි කාර්යය සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කළා. දෙවෙනි කාර්යය අවශ්‍ය දේවල් අවශෝෂණය කරගත්තා. ඕක තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධානම කාර්යය. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්නෙ මුඛ කුහරයෙන්. මුඛ කුහරයෙන් තමයි ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න. ආහාර ජීර්ණය මුඛ කුහරයේදීම ආරම්භ වෙනවා. ප්‍රධානම දේ යාන්ත්‍රික ජීර්ණයක්. යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා මුඛ කුහරයේදී. ඒ මොකද්ද? අපේ දත්.
අපේ දත් වලින් අපි කන ලොකු කෑම කෑලි චුඩි කෑලි බවට පත් කරනවා. පොඩි කෑලි බවට අඹරනවා, කොටනවා. ඔය හැමදේම කරනවා අපේ දත් මගින්. ඒතර ඇත්තටම ආහාර ජීර්ණය කට දාගත්ත වෙලේම පටන් ගන්නවා. යාන්ත්‍රික ජීර්ණයක් කියලා අපි ඒකට කියන්නේ. මොකද දත් මගින් ලොකු කෑලි පොඩි කෑලි බවට පත් කරන එක. දත් මගින් ඒවා හැම පොඩි කරාම තව ලේසි. ඊළඟට මුඛ කුහරයේ තව තියෙනවා දිව. දිව මගින් මේ ආහාර මිශ්‍ර කරනවා සහ ආහාර ගිලීමත් පහසු කරනවා. මේ මොකද්ද මේ? අපි මේවට කියනවා කේට ග්‍රන්ථි කියලා. කේට ග්‍රන්ථි. මේ කේට ග්‍රන්ථි විවෘත වෙන්නේ මුඛ කුහරයට. කේට ග්‍රන්ථිය විවෘත වෙන්නේ මුඛ කුහරයට. මොකද කරන්නේ? එයා කේටය ස්‍රාවය කරන මොනවද කේටය කියන්නේ? අපේ කෙල. මේ කේට ග්‍රන්ථි වලින් කෙල ස්‍රාවය කරනවා අපේ මුඛ කුහරයට. හරි? අපිට මේ කේටයේ තියෙන දේවල් වලිනුත් අපේ ආහාර ජීර්ණය සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට පුතේ ඊට පස්සේ දැන් මුඛ කුහරේ අපි දාගත්ත කෑම ටික මුඛ කුහරේ දත් මගින් යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වුණා. ඊළඟට මෙන්න එනවා මේ මෙතන තියෙන ඔයගොල්ලෝ පේනවාද මේ නාල දෙකක් එක පොදු තැනක්. මේකට අපි කියනවා අන්න ස්රෝතය කියලා. අන්න ස්රෝතය. අච්චු පොතත් එක්ක හැම වෙලේම යන්න ඒකේ වචන සියල්ලම තියෙනවා. අන්න ස්රෝතය. මොකද මේ අන්න ස්රෝතය? මොකද මේ තියෙන පැත්ත? ඉතින් මේ තියෙන්නේ පුතේ අපේ ශ්වාසනාලය. මේ තියෙන අපේ ශ්වාසනාලය. ඒක මෙතනට අවශ්‍ය නැහැ. ආහාර ජීර්ණ පද්ධතියට අවශ්‍ය නැහැ. එහෙනම් මම කියන්නේ මේ කැලලයි තියෙන්නේ. හරි. එතකොට ශ්වාසනාලය සහ අන්න ස්රෝතය කියන දෙකම මේ මෙතනට විවෘත වෙලා නේද? ශ්වාසනාලයේ ශ්වසන මාර්ගයේ සහ ආහාර මාර්ගයේ දෙකටම පොදු කුටීරයක් තමයි මෙතන තියෙන්නේ. අපි ඒකට කියනවා ග්‍රසනිකාව කියලා. ග්‍රසනිකාව කියලා. ශ්වසන මාර්ගයේ සහ ආහාර මාර්ගයේ කියන දෙකටම පොදු කුටීරයක්. එතකොට මේකේ මොකද කරන්නේ? මෙතන තියෙනවා පුතේ අපේ ජීවහිකාව. අපේ ජීවහිකාව. අච්චුපත බලන්න. අපේ ජීවහිකාව කියලා පොඩි අපි කියමු ඒක නිකන් දිවක් වගේ කියලා. ඒත් ඒකෙන් මොකද කරන්නේ? ඒකෙන් කරන්නේ අපි ආහාර ගිලිනකොට මෙන්න මේ ශ්වාසනාලය වහන. නිකන් ගේට් එකක් වගේ. ආහාර ගිලිනකොට ශ්වාසනාලය එයාට අක්කාලා වහන. වැහුවේ නැත්තම් අපි කන ආහාර ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්. ස්මෝල් යන්නේ නේද? කනකොට කතා කළාම එහෙම. එතකොට මේ අපේ ජීවිකාවෙන් කරන්නේ මොකද්ද මේ? අපි කන ආහාර ශ්වසන මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒතර අපි ජීවිකාව තියෙන්නේ මෙන්න මේ රසනිකාව කියන කොටස. හරි. ඊළඟට ඔන්න දැන් මුඛ කුහරයෙන් අපි කාපු කෑම කේටයත් එක්ක එකතු වෙලා දැන් රසනිකාව හරහා මෙන්න එනවා නාලය. මේක තමයි මේ දිගට යන නාලය. මේකට අපි කියනවා අන්න ස්රෝතය කියලා. අන්න ස්රෝතය කියන්නේ තුනී පේශිමය නාලයක්. තුනී පේශිමය නාලයක්. එතකොට මේක හැකිලිලයි තියෙන්නේ. අපි කෑම කනකොට ඕගලන්ට ඔක හොඳටම දැනෙනවා. ඉන්දියාප්ප එහෙම කද්දි සමහරවිට හිර වෙනවා. අපිට නිකන් දැනෙනවා නිකන් මේ මෙහෙම පහලට යනවා දැනෙනවා අපිට හිර වෙච්ච වෙලාවට. අන්නේ යන්නේ මේක හරහා තමයි යන්නේ. එතකොට මේ හැකිලිච්ච නාලයේ දිගේ අපි කන කෑම ගුලිය යන්න ඕනේ. ඒකට අපි කියනවා ඒ යන්නේ ක්‍රමාකුංචන චලන මගින් කියලා. ක්‍රමාකුංචන චලන. මොකද වෙන්නේ? දැන් අපි හිතමු ඔන්න කාපු කෑම ගුලිය මුලින්ම ඔන්න මෙතනට ආවා. මෙතනට ආපු කෑම ගුලිය පහළට යවන්න දැන් මේක බටයක්නේ. බටෙන් මෙතන මෙහෙම තද කරනවා. තද කරාම පහළට වහිනවා. ආයි එතන තද වෙනවා. පහළට වහිනවා. කොහොම පියවරෙන් පියවර එකපාර රොස් ගාලා යන්නේ නැහැ. පියවරෙන් පියවර තමයි ආහාරමය නාලය දිගේ යන්නේ. ඒක තමයි එකපාර කලන ගියාම අපිට හිර වෙන්නේ. මේවා තාම හිමින් යනවා. අපි ඒ වුණාට එක දිගට කාලා. ඒතර හිර වෙනවා. right? එතකොට ක්‍රමාකුංචන චලන දක්වමින්
ඔන්න අන්න ස්රෝතය දිගේ ආහාර පහළට එනවා. මෙතනදී ජීර්ණ කිසිම ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ආහාර පහළට එම විතරයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඔන්න අන්න ස්රෝතයේ තියෙන අන්න ස්රෝතයෙන් පස්සේ කෑම වන එනවා ආමාශයට. ආමාශය ආහාර ජීර්ණයේ වැදගත්ම කොටස. මොකද මේ කන කෑම ආමාශයේ පැය 3ක් විතර තියෙනවා. අපි කන කෑම ආමාශයේ පැය 3ක් විතර තිබිලා තමයි ඉතුරු ටිකට යන්නේ. ඒතර ආමාශයේදී මොකද වෙන්නේ? ආමාශය කියන්නේ ලොකු පේශිමය මල්ලක් කියලා කියනවා. ඒතර මේ ආමාශය පේශිමය මල්ල එහෙට මෙහෙට වෙද්දී අර ඇතුලේ තියෙන කෑම ටික ඔක්කොම මිශ්‍ර වෙනවා. ඇතුලේ තියෙන කෑම ටික ඔක්කොම මිශ්‍ර වෙලා හදනවා අර්ධ ඝන ද්‍රවයක් වගේ. ඒ කියන්නේ එක ද්‍රවයක් කියන්නත් බෑ. අපි ඒකට කියනවා පුතේ වචනය ආමලසය. ආමලසය. ද්‍රවය. ආමාශයේ පැය 3ක් තිබ්බට පස්සේ මේ ආමලසය බවට පත් වෙච්ච ආහාර ටික තමයි ශුද්ධාන්තරයට ඇතුළු වෙන්නේ. හොඳද? එතකොට මේ ආමලසය එතකොට අර ආමාශය ඔහොම හෙට මෙහෙට වෙද්දී ඇතුළේ තියෙන කෑම ටික හොඳට මිශ්‍ර වෙනවා. තව මේ ආමාශයේ බිත්ති වලින් එනවා එන්සයිම. ආමාශයේ බිත්ති වලින් පෙප්සින්, රෙනින් කියන එන්සයිම දෙක සහ HCl අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආහාර වලට උදාහරණ. එතකොට මේ රෙනින් කියන එන්සයිමය ගොඩක් සිද්ධ කරන්නේ තියෙන ලදරුවන්ගේ කිරි කැටි ගැසීම. ලදරුවෝගේ ආහාර ප්‍රධාන ආහාරය වෙන්නේ මව් කිරිනේ. එතකොට ආමාශයේ රෙනින් තියෙන්නේ ගොඩක් ලදරුවන්ගේ. එයාලා කරන්නේ ඒ කිරි කැට ගැසීමක් කරනවා. කිරි කැට ගැසෙනවා. පෙප්සින් වලින් කරන්නේ ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කිරීම. අපි කන ප්‍රෝටීන ආහාර ජීර්ණය ආරම්භ කිරීම තමයි පෙප්සින් වලින් සිද්ධ කරන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මොකටද මෙතනට? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. ඒකෙන් ප්‍රධානම එක පෙප්සින් කියන එන්සයිමය සක්‍රිය කරන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඕනේ. ඒ කියන්නේ HCl අම්ලය නැතුව පෙප්සින් ක්‍රියා කරන්නේ නැහැ. ඒකෝට ඒක එකක් සහ සමහර ලාට ශරීරයේ තියෙන ශුද්ධ ජීවීන් එහෙම ඉන්නවා නම් ඒවා පොඩි එතන පිරිසිදු කිරීමකුත් HCl අම්ලය හරහා සිද්ධ වෙනවා. ඒකට ඔයාලා අහලා තියෙනවා ગેස්ට්‍රයිටිස් වල හැමෝම අතර ගොඩාක් ජනප්‍රිය රෝගයක්. ඒකටත් ප්‍රධාන හේතුව වෙන්නේ මේ ආමාශය බිත්තියෙන් එන HCl අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මොකද වෙන්නේ? දැන් අපි ආහාර ගන්න සාමාන්‍යයෙන් අපි ආහාර වේලා අපේ වේලවල් අපිට පුරුදුයිනේ. උදේ කෑම 8ට ගන්නවා. එහෙම සාමාන්‍ය තමන්ට හුරු වෙලාවක් තියෙනවා. දවල් කෑම 12ට 1ට එහෙම තියෙනවා. ඒක දැන් ඔක කාලයක් තිස්සේ පුරුදු වුණාම ඒ වෙලාවෙදී ශරීරය දන්නවා හරි දැන් කෑම එනවා මට තව ටිකකින්. ඒතොර ඒගොල්ලෝ මේ හොඳට මේවා ඔක්කොම මේ ශ්‍රාව එහෙම එළියට දාලා බලාගෙන ඉන්නවා ආහාර එනකම්. හැබැයි ඕගොල්ලෝ එක්කෝ ක්ලාස් ගිහිල්ලා එක්කෝ ඉස්කෝලේ එක්කෝ සෙල්ලම් කරනවා කන්නේ නැහැ. මොකද වෙන්නේ? අර අම්ලය ආමාශය ඇතුලේ එකතු වෙනවා. එකතු වෙලා අම්ලය කියන්නේ දැන් අපිට හොඳට අල්ලලා එහෙම සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර මෙතනත් ඒකමයි වෙන්නේ. මේ අම්ලය නිසා ආමාශයේ බිත්ති තුවාල වෙනවා. එතකොට ඒක තමයි එතනදී ඇතිවන වේදනාව. එතකොට ඊට පස්සේ අර ගෑස් එකක් වගේ අපිට මේ උගුරට එනවා. අන්න ඒවා තමයි ગેස්ට්‍රයිටිස් කියලා කියනවා. ඒකට ප්‍රධානම හේතුව මේ ආමාශය බිත්තියෙන් ඉපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි. ඊළඟට එතකොට දැන් ආමාශය තුලදී වංකෝ ආහාර පැය 3ක් විතර තියෙනවා. ඒ කාලයේදී යම්තා දුරකට ආහාර කවදර ජීර්ණය වෙලා අවසානයේ ආමලසය කියන අර්ධ ඝන තත්වයේ තමයි දැන් තියෙන්නේ. අර්ධ ඝන තත්ත්වය. මම හැම වෙලෙම කියන දෙයක් ආමලසය මතක තියාගන්න අපේ වමනේ වලින් කියන. වමනේ ගියාම මොන වගේද? කෑම සමහර අඳුර ගන්න පුළුවන්. මේවා තියෙනවා කියලා. හැබැයි හරියටම කියන්න බෑ. ඔක්කොම අර පොඩි වෙලා එහෙමනේ තියෙන විතර ඒ වගේ තමයි ඇත්තටම ආමලසය කියන්නේ. එතකොට ඔන්න ආමාශයේ පැය 3ක් තිබිච්ච ආහාර ඔන්න යනවා ශුද්ධාන්ත්‍රයට. මේ ශුද්ධාන්ත්‍රයේ මේ C හැඩති කොටසක් තියෙනවා නේද මෙතන?
මේ ආමාශය ඉවර වෙද්දි මේ තියෙන 100 පුරක් වගේ මේ තමයි ශුද්ධාන්ත්‍රයේ මුල් කොටස. මේකට අපි කියනවා ග්‍රහණීය කියලා. මේකට විවෘත වෙනවා මෙන්න මේ අග්න්‍යාශය. අග්න්‍යාශය තියෙන මෙහෙම. අග්න්‍යාශයේ එන ප්‍රනාලයක් බටයක්. මෙතන තියෙනවා පිත්තාශය. පිත්තාශයෙන් එන බටයක්. හරි. එතකොට මේවා වලින් මොකද කරන්නේ? මේ ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම ආහාරයට එකතු වෙනවා. අග්න්‍යාශයේ තියෙන යුෂ මේ නාලය හරහා මෙතනට එන ආහාර වලට එකතු වෙනවා. පිත්තාශයෙන් එන පිත්ත මෙතන එකතු වෙනවා. එතකොට ආහාර වලට එකතු වෙලා තවදුරටත් ඔන්න ආහාර ජීර්ණය කරනවා. එතකොට මේ අග්න්‍යාශයට පිත්තාශයට එතකොට මේ තියෙන අක්මා ඒවා වලට ආහාර ගමන් කරන්නේ නැහැ. ඒවා තියෙන්නේ ආහාර මාර්ග. ඒ වුණාට ඒවට ආහාර ගමන් කරන්නේ නැහැ. ඒවා වලින් කරන්නේ ආහාර ජීර්ණයට අවශ්‍ය යුෂ නිපදවීම සහ ආහාරයට ඒවා මුදා හැරීම. එතනින් එහාට මේ අක්මාවට ආහාර ඇතුළු වුණා. එහෙම දෙයක් නැහැ. ඒතර මේ පිත්තාශයේ තියෙන පිත ගබඩා කරනවා. හැබැයි පිත නිපදවන්නේ අක්මාව. පිත අක්මාවෙන් නිපදවලා පිත්තාශයේ ගබඩා කරලා අවශ්‍ය වෙලාවට ආහාරයට මුදා හරිනවා. ඒතර ඔන්න මේවත් දැන් අරගෙන දැන් ජීර්ණය වෙමින් ඔන්න දැන් ආහාර එනවා ශුද්ධාන්ත්‍රයට. දැන් මේ උඩින් මහාන්ත්‍රය තිබ්බට මේ යටින් ශුද්ධාන්ත්‍රය යනවා. ඉහළ තමයි මේ සම්බන්ධ වෙන්නේ. හරි? එතකොට ශුද්ධාන්ත්‍රයට ආහාර යනවා. මේ ශුද්ධාන්ත්‍රය තමයි ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත්ම කොටස. මේ ශුද්ධාන්ත්‍රයේ ගොඩාක් දිගයි. මීටර් 6ක් මීටර් 7ක් විතර දිගයි. මෙහෙම ජාලයක් වගේ තමයි මේක තියෙන්නේ. එතකොට ඇයි මේක මෙහෙම දික් වෙලා මෙහෙම තියෙන්නේ? දැන් මේ ආපු ආහාර ටික මූලික වශයෙන්ම ජීර්ණය වෙන්නේ මේ ඇතුළේදී. සහ අවශෝෂණය උරා ගැනීම සිද්ධ වෙන්නේ ශුද්ධාන්ත්‍රයේ. එතකොට ශුද්ධාන්ත්‍රයේ නිකන් මෙහෙම කෙලින් තිබ්බනම් ආහාර ටික බ්‍රොස් ගාලා එළියට යනවා. අපිට අවශෝෂණය කරගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම ජාලයක් වගේ තියෙන එකකින් ආහාර හිමින් මේව දිගේ යද්දී සාමාන්‍ය කාලයක් කුස තුල ශුද්ධාන්ත්‍රය තුල ආහාර රැඳෙනවා. ඒතර ඒ කාලය ආහාර ජීර්ණය සම්පූර්ණ කරන්නයි පෝෂක ටික අවශෝෂණය කරන්නයි හොඳටම ප්‍රමාණවත්. හරිද? එතකොට ශුද්ධාන්ත්‍රයේදී තමයි අර අපි ගත්ත සංකීර්ණ ආහාර සියල්ලම සරල ආහාර බවට අන්තඵල බවට පත් වෙන්නේ. ඒපත් වුණාට පස්සේ අවශෝෂණය කරගන්නේ උරාගන්නේ ශුද්ධාන්ත්‍රය මගින්මයි. එතකොට මේ අවශෝෂණය මේක තමයි වැදගත්ම දේ. අපි කන්නේ මේව අවශෝෂණය කරගන්න ඕන නිසා. ඒතර මේ අවශෝෂණය මේ පෝෂක උරා ගන්න එක හරිම වැදගත් නිසා ඒකට මේ ශුද්ධාන්ත්‍රයේ තියෙනවා හැඩ ගැසීම් කිහිපයක්. පළවෙනි හැඩ ගැසීම තමයි මේ දිග. මම කිව්වේ මීටර් 7ක් විතර දිගයි. ඒක නිසා හිමින් යනකොට අවශෝෂණය සඳහා හොඳටම කාලය ප්‍රමාණවත්. ඊළඟට තියෙනවා තව එකක්. දැන් මේක නම් අපේ අපි හිතමුකෝ මේක කියලා අපේ ශුද්ධාන්ත්‍රය. හරි? මේ ශුද්ධාන්ත්‍රයේ තියෙනවා මෙහෙම නෙරීම් තියෙනවා. හරි? මෙහෙම නෙරීම් තියෙද්දි දැන් ඔන්න ආහාර මේක හරහා යනවා. දැන් ආහාර අවශෝෂණය කරන්නේ මෙන්න මේ බිත්තියනේ නේ. ඒතර මේ බිත්තිය හරහා ආහාර ගමන් කරද්දී ආහාර ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා නේද? මෙහෙම නිකම්ම බිත්තිය තියනවට වඩා මෙහෙම රැලි වෙලා තියෙද්දි ආහාර මේ බිත්තියේ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි. එතකොට අවශෝෂණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට මේකට අපි කියනවා අංගුලිකා. මේ අංගුලිකා පිහිටීමත් මේ පෝෂක අවශෝෂණය ආහාර ජීර්ණයේ අන්තඵල අවශෝෂණය වැඩි කරන්න දක්වන හැඩ ගැසීම. ප්‍රධානම හැඩ ගැසීම දිග. ඉතා දිගු නාලයක් වීම. දෙවැනි එක අංගුලිකා පිහිටීම. ශුද්ධාන්ත්‍ර බිත්තියේ අංගුලිකා පිහිටීම. ඒතර ඔය හැඩ ගැසීම් තියෙන්නේ අර අවශෝෂණය කාර්යක්ෂම කරගන්න හොඳින් කරගන්න තමයි තියෙන්නේ.
ඔන්න දැන් ශුද්ධාන්ත්‍රයට ආපු ආහාර ටික ජීර්ණය සම්පූර්ණ කළා. ජීර්ණ ඵල අවශෝෂණය කළා. දැන් ඔන්න මෙන්න මෙතනින් එකතු වෙනවා මහාන්ත්‍රයට. මහාන්ත්‍රය. ඒතර මහාන්ත්‍රයේ මේ උණ්ඩුකය කියන කොටස උණ්ඩුක පුච්චය තියෙනවා. ඔයාලා දන්නවා උණ්ඩුක පුච්චය ප්‍රදාහය ඉදිමීම නිසා තමයි ආසාදනය වීම නිසා තමයි appendicitis කියන රෝගය හැදෙන්නේ. එතකොට මෙතනින් මහාන්ත්‍රයට එකතු වෙන ආහාර ටික ගමන් කරනවා. මේක දිගේ ගමන් කළා අවසානයේ උදය හරහා පිට වෙනවා. මහාන්ත්‍රයේදී ආහාර වලට මොකද වෙන්නේ? මහාන්ත්‍රයේදී ආහාර වලට වෙන ප්‍රධානම දේ තමයි ආහාරයේ තියෙන ජලය. ජලය අවශෝෂණය කර ගැනීමක් තමයි මහාන්ත්‍රයේදී සිද්ධ වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මල පහ නොකර ගොඩක් වෙලා තියාගෙන හිටියොත් එහෙම මල බද්ධය ඇති වෙන්න පුළුවන්. මල බද්ධය ඇති වෙනවා කියන්නේ මොකද? දැන් මේක මහාන්ත්‍රයේ තියෙන ජලය ඔක්කොම ටික උරා ගන්න. උරා ගන්න මොකද වෙන්නේ? තියෙන මල ගොඩාක් ඝන වෙනවා. ගොඩක් ඝන වුණාම ඒව බුද්ධ මාර්ගය හරහා පිට කිරීමේදී ඇතිවන අපහසුතාවය තමයි මල බද්ධය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයගේ වතුර පානය අඩු නම්. එතකොට වතුර ගොඩක් අවශෝෂණය කරනවා මෙතනින්. එතකොට අර මල ගොඩක් ඝන වීම නිසා ඒවා පහ කිරීම පිට කිරීමේදී සිදුවන අපහසුව තමයි මල බද්ධය කියලා කියන්නේ. එතකොට ඔය ටික තමයි පුතේ ඔයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය ඔයාලා දැනගන්න ඕන ටික. හරි. එතකොට ඔයාලා දැන් දන්නවා මුඛ කුහරයෙන් ආහාර ඇතුළු වෙනවා. අන්න ස්රෝතයෙන් දිගට ඇවිල්ලා ආමාශය හරහා ශුද්ධාන්ත්‍රය මහාන්ත්‍රය බුදු මාර්ගයෙන් පිට වෙනවා. බුදු මාර්ගය හරහා ඇවිල්ලා බුදේ පිට වෙනවා. එතකොට මේ අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය, කේට ග්‍රන්ථි ඒව වලින් කරන්නේ ආහාර ජීර්ණය උදව් කිරීම. ආහාර ජීර්ණයට උදව් කිරීම විතරයි ඒව වලින් කරන්නේ. හරිද? එතකොට දැන් මම හිතනවා ඔයගොල්ලන්ට ආහාර ජීර්ණ පද්ධතිය හොඳටම පැහැදිලි ඇති කියලා. එතකොට ප්‍රධාන කාර්ය දෙක මතක තියාගන්න. සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම සහ ඒවා අවශෝෂණය. ඊළඟට එතනින් ආහාර ජීර්ණ පද්ධතිය ඉවර වෙනවා. මම හිතනවා දැන් මේක ගැටලුවක් ඔයාලට නැතුව ඇති කියලා. හරි. අපි ඊළඟට යමු මානව ශ්වසන පද්ධතියට. මානව ශ්වසන පද්ධතියට. මේ දෙක ඉවර කරාම මේ පාඩම ඉවරයි. හරි. එතකොට මානව ශ්වසන පද්ධතියේදී මොකද වෙන්නේ? මානව ශ්වසන පද්ධතියේදී මොකද වෙන්නේ? දැන් අපි ශ්වසනය ගැන කතා කරමු. මොකක්ද මේ ශ්වසනය කියන්නේ? ශ්වසන පද්ධතියෙන් කරන ශ්වසනය නම් මොකක්ද ශ්වසනය කියන්නේ? හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම ගොඩක් වෙලාවට මට ලැබෙන උත්තර. හෝ ආශ්වාසය ප්‍රශ්වාසය. ඕක නෙමෙයි ශ්වසනය කියලා කියන්නේ. ඕක නෙමෙයි ශ්වසනය කියලා කියන්නේ. මොකද්ද? දැන් අමාම කිව්වා ආහාර ජීර්ණ පද්ධතියෙන් අපි කෑම සරල ආහාර බවට පත් වෙලා ඒවා අවශෝෂණය කරගත්තා. ඒ අවශෝෂණය කරපු ආහාර වලට මොකද වෙන්නේ? දැන් මෙතනින් අවශෝෂණය කරගත්ත රුධිරයට. අප ඒව මොකද වෙන්නේ? ආහාර ඇයි මොකටද අපිට? මේ ආහාර ප්‍රධාන වශයෙන්ම අපි පාවිච්චි කරන්නේ අපිට ශක්තිය ලබා ගැනීමට. මෙතනින් ගත්ත සරල ආහාර ටික අපිට ඕන වෙන්නේ අපිට ශක්තිය ලබා ගැනීමට. එතකොට ශක්තිය ලබා ගන්නේ ශ්වසනය මගින්. මොකද වෙන්නේ? අපි ආශ්වාසයෙන් ලබා ගන්නා ඔක්සිජන්. අපි ආශ්වාසයෙන් ලබා ගන්නා ඔක්සිජන් අපි මේ ගන්න සරල ආහාරات එක්ක ක්‍රියා කරලා අපි ගන්න සරල ආහාරات එක්ක ක්‍රියා කරලා ශක්තිය නිපදවනවා. සරල ආහාර ජීර්ණ පද්ධතියෙන් අපි අවශෝෂණය කරපු සරල ආහාර ආශ්වාසයෙන් අපි ගන්න ඔක්සිජන් එක්ක ක්‍රියා කරනවා. ක්‍රියා කරලා හදන්නේ මොනවද? ශක්තිය නිපදවනවා. ඒකේ අතුරු ඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවනවා. සරල ආහාර ජීර්ණ පද්ධතියෙන් අවශෝෂණය කරා ඔක්සිජන් කොහෙන්ද?
ආශ්වාසයෙන් අපි ලබා ගත්තා. ඒ දෙක එකට ක්‍රියා කරනවා. ක්‍රියා කරලා ශක්තිය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවනවා. එතකොට මේ ශක්තිය මොකද වෙන්නේ? අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී මේ ශක්තිය වැය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවට මොකද වෙන්නේ? ප්‍රශ්වාස වාතය මගින් බාහිරයට උදාහරණයක්. මම හිතනවා පැහැදිලිද? ඒතර ශ්වසනය කියන්නේ මෙන්න මේක. එහෙම නැත්නම් හුස්ම ගැනීමවත් හුස්ම පිට කිරීමවත් නෙමෙයි. ශ්වසනය කියන්නේ අපි කන අපේ සරල ආහාර මත ඔක්සිජන් ක්‍රියා කරලා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියයි. හරිද? ඒකේ අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවනවා. ඒක ප්‍රශ්වාස වාතයෙන් පිට කරනවා. හරිද? එතකොට මේ ආහාර ජීවන පද්ධතිය දරන ශ්වසන පද්ධතිය අමාරු නැහැ. ශ්වසන පද්ධතිය තියෙන්නේ හරිම සරලයි. ශ්වසන පද්ධතිය ආරම්භ වෙන්නේ නාස්කුහරයෙන්. නාස්කුහරයෙන් ආරම්භ වෙලා ශ්වාස නාලය ඔස්සේ යනවා. ඊට පස්සේ ඒක බෙදෙනවා ශ්වාස නාලිකා දෙකකට. මුලින්ම කියන්න ආශ්වාසයේදී දැන් අපි ශ්වසනය කතා කළා. ශ්වසනයේ ඔක්සිජන් කොහෙන්ද? ආශ්වාසය. ඒක තමයි ශ්වසන පද්ධතිය තියෙන්නේ. ආශ්වාසය කොහොමද? මේක කොහොමද සිද්ධ වෙන්නේ? නාස්කුහරයෙන් අපි ආශ්වාසය මගින් වාතය ලබා ගන්නවා. ඒතර මේ නාස්කුහරයේ තියෙන ශ්ලේෂ්මද උදාහරණයක් ගමු. කොටු වගේ තෙත දියර. ඒ ශ්ලේෂ්ම තියෙන පක්ෂම කෙඳි වගේ තියෙනවා. ඒවා තියෙන්නේ මේ ආශ්වාස වාතයේ ශුද්ධ ජීවීන් ඉන්නවා නම් දූවිලි තියෙනවා නම් ඒවා රඳව ගන්න. ශ්ලේෂ්මලේ ඇලෙනවා, අර පක්ෂම වල රැඳෙනවා. ඊට පස්සේ කිවිසුම් යවීම වගේ ඒවා එළියට දානවා. දැන් ඔන්න ආශ්වාස වාතය නාස්කුහරය හරහා එනවා පහළට. මේ මෙතන අර මතකනේ ග්‍රසනිකාව දෙකටම පොදු එක. මෙතනත් ඒක තියෙන්න ඕනේ. ග්‍රසනිකාව හරහා ඔන්න ශ්වාස නාලය දිගේ එළියට එනවා. මේ ඇඳලා තියෙන්නේ අපි මේවට කියනවා සී හැඩැති කාටිලේජ මුදු කියලා. සී හැඩැති කාටිලේජ මුදු. මේවා වලින් කරන්නේ මේක බටයක් වගේනේ. බටේ හැකිලෙන එක නවත්තන එක. දැන් අන්න ස්රෝතය ආහාර ජීර්ණ පද්ධතිය තිබ්බ බටේ ඒක නම් හැකිලුණාට කමන්නේ ආහාරනේ ගණනෙන්නේ. කොහොම හරි ඉඩ හදාගෙන යනවා. හැබැයි මේක හැකිලුණොත් වාතයට එහෙම යන්න අමාරුයි. ඒක නිසා අර සී හැඩැති මුදු වලින් අල්ලගෙන ඉන්නේ. මෙහෙම නාලය හැකිලෙන්න ඉඩ නොදී. හරි? එතකොට ශ්වාස නාලය දිගේ එන වායුව මෙහෙම දෙකට බෙදෙනවා ශ්වාස නාලය ශ්වාස නාලිකා දෙකකට. ඊට පස්සේ මේ තියෙන ඒක විවෘත වෙනවා අපේ පෙනහැලි දෙකට. ශ්වාස නාලිකා බෙදෙනවා අනුශ්වාස නාලිකා ගොඩකට. හරි? ඒතර මේක මෙහෙම බෙදලා ගිහිල්ලා අවසානයේ ඉවර වෙන්නේ මෙතන තියෙන ගර්ත. මේ ගර්ත කියන්නේ නිකන් මලු චූටි මලු වගේ ගොඩාක් තියෙනවා. එතකොට මේ හැම මේ බෙදෙන හැම එකම අවසානයේ මෙන්න මේ ගර්තවල තමයි වායු හුවමාරුව සිද්ධ වෙන්නේ. කියන්නේ මොකද වායු හුවමාරුව? ආශ්වාස වාතයෙන් ගෙන ආපු ඔක්සිජන් ටික දෙනවා රුධිරයට. මෙතන හදපු කාබන් ඩයොක්සයිඩ් ටික ආයි ගර්තවලට ගන්න. අරගෙන මේව දිගේ ගිහින් ප්‍රශ්වාස වාතයේ විදිහට එළියට එනවා. පැහැදිලිද? ආශ්වාස වාතය මෙහෙම එනවා. නාස්කුහරය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා වලින් ඇවිල්ලා ගර්තවලට එනවා. ඒකේ තියෙන ඔක්සිජන් ටික රුධිරයට දෙනවා. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ගර්තවලට ගන්නවා. ඊපස් ඒව මෙහෙම ආයෙ උඩට ගිහිල්ලා නාස්කුහරයෙන් ප්‍රශ්වාසය ලෙස පිට කරනවා. ඕකයි ශ්වසන පද්ධතියේ කාර්යය. ශ්වසන පද්ධතියෙන් කරන්නේ ආශ්වාසය ප්‍රශ්වාසය. හැබැයි ශ්වසනය කියන්නේ ඒක නෙමෙයි. ශ්වසනය කියන්නේ සරල ආහාර මත ඔක්සිජන් ක්‍රියා කිරීමෙන් ශක්තිය නිපදවීම. ඒකේ අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වෙනවා. හරිද? ඒතර දැන් මම හිතනවා ඔයාලට ආහාර ජීර්ණ පද්ධතිය සහ ශ්වසන පද්ධතියේ ගැටලුවක් නැතුව ඇති කියලා. හරි? ටිකක් ලොකු කොටසක් ඉවර කරා එකපාරින් මම හිතනවා ඔයාලා පටල ගන්න කිවේ කියලා.
මුලින්ම අපි කතා කරා ජීවයේ සංවිධාන මට්ටම්, දේහයේ සංවිධාන මට්ටම්. එතනින් අපි පද්ධති දෙකක් අරන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය තමයි මේ කතා කරේ. ඒතර මෙතනදී ඔයාලා මෙයවල කොටස් මොනවද? ඒ එක් විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ එක් කොටසින් සිද්ධ වෙන ක්‍රියාවල් මොනවද කියන එක පළකොළුවේ තියෙනවනේ පාඩම් කරන්න ඕනේ. ශ්වසන පද්ධතියේ ශ්වසනය කියන්නේ මොකද්ද? ඒක ආශ්වාසය ප්‍රශ්වාසය එක පටල ගන්න එපා. ඒ දේවල් පැහැදිලිව ඔළුවට ගන්න. හරි? එතකොට මේ පාඩම මෙතනින් ඉවරයි. සටහන මම එවන්නම්. අභ්‍යාසය කරන්න උත්සාහ කරන්න. හොඳයි? එහෙනම් පුතේ අපි නැවත හමු වෙමු. God bless you all.